අපි කතා බහට යමු 7:05 කතා බහට කොරෝනා එක්ක මේ විදුලි බලය විදුලි බිල මේවට මොකද වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ සඳහා අපි මුලින්ම පිළිගන්නට සූදානම් විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාව අයබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම ලංකාව විදුලි බල මණ්ඩලයේ අතිරේක සමානාධිකාරී ව්‍යාපෘතියේ මාරු රණතුංග මහතා අයබෝවන් සුබෝදෑසනක්. අයබෝවන්. ඔබ දෙදෙනා මේ කතා බහට එක්වීම හරි වටිනවා. ඉස්සෙල්ලා මේක කියන්න ඕනේ මොකද මේ වෙලාවේ දැන් අපටත් යොමු වෙනවනේ එක ප්‍රශ්න තියෙන ගැටලු අපිට යොමු වෙනවනේ. ওই ගැටලු අතරේ තියෙන ප්‍රධාන කාරණාවක් තමයි විදුලි බිලට මොකද වෙන්නේ? ජල බිලට මොකද වෙන්නේ? ඒව හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ අපිට එකපාරම ඒවා ගෙවන්න වෙයිද? එක ප්‍රශ්න. ඊළඟට දැන් පහුගිය ටිකේ අපිට වැස්ස තිබුණේ නැහැ. එතකොට ඉදිරියේදී ලයිට් කපයිද? ඉතින් කප්පාදුවකට යයිද මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි කතා බහ සුලක්ෂණ මහත්මයා මාධ්‍ය ප්‍රකාශකතුමා නිසා ඔබතුමාගේම පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මම විදුලි බල අමාත්‍යාංශ වගකීම් යුතු ධුරයක් දරන්නේ මාධ්‍යත් එක්ක අපෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔබතුමා. මේ වෙලාවේ ඔය ජනතාවට තියෙන ඔය සරල ගැටලුවට ඒක සරලමත් නෑ හිතලා බැලුවොත් අපි එතනින් පටන් ගමු පිළිතුරු දෙන්න. හොඳයි. අද අපි මේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පමණක් නොවේ ලෝකෙම COVID-19 වෛරස් වසංගත තත්ත්වයට මුහුණ දී සිටින ඉතාමත් තීරණාත්මක අවස්ථාවක මේ අවස්ථාවේදී මේ රටේ සෞඛ්‍ය අංශයේ සේවාවන් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිස් දෙපාර්තමේන්තුව දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු අනිකුත් යටිතල පහසුකම් විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි පුද්ගලික සමාගම ඒ වගේම ජල මණ්ඩලයේ වැඩි ආයතන අත්‍යවශ්‍ය සේවාවන් සහ මේ වෛරස් ව්‍යාපෘතියට එරෙහිව මේ රට නැවත සූපත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින වකවානුවක. මෙතෙන්දී විදුලි බල ක්ෂේත්‍රය ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා මේ අපි මුහුණ දී තිබෙන තත්ත්වය සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමදී විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය සැලකුවත් ආරක්ෂක අංශයන්ට ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ අංශයන්ට විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි බල සේවාව අඛණ්ඩව සැපයීම ඉතාමත් තීරණාත්මක සහ වැදගත් වෙනවා මේ සේවාවන් පවත්වාගෙන යාමට. අපි දන්නවා මේ වන විට සියලුම ජනතාව නිවාසවල රැඳී සිටින තත්ත්වයක් තිබෙනවා. ඉතින් විදුලි සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වීම ඒ අයගේ ක්‍රියාකාරකම් වලටත් ඉතාමත් වැදගත් වෙනවා. මේ නිසාම අඛණ්ඩව විදුලි සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ වගේම බෙදා හැරීම් සැලකුවොත් ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් 5000කට ආසන්න පිරිසක් ඉංජිනේරුවන්ගේ සිට නුපුහුණු කාර්මිකයන් දක්වා වන ක්ෂේත්‍රයේ කාර්යයන් ඉටු කරන රාජකාරී ඉටු කරන සේවකයන් මේ අවස්ථාවේදී ඒ සඳහා කැපවීමෙන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරමින් පවතිනවා. ඉතින් ඒ අයගේ කැපවීම විශේෂයෙන්ම සමහර බලාගාර තිබෙනවා. ඒ බලාගාරවල සිටින ඉංජිනේරුවන් අනික් තාක්ෂණික ශිල්පීන් කාර්මිකයන් අඛණ්ඩව මේ කටයුතු සිදු කරනවා. අපි පද්ධතියේ මේ අවස්ථාවේ විදුලි අවශ්‍යතාවය සැලකුවොත් මේ දිනවල විදුලි අවශ්‍යතාවය ගිගාවට් පැය 34කට ආසන්න ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපේ පෙර අත්දැකීම් තිබෙනවා මේ කාලේදී විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් කාල සීමාව තුළ පද්ධතියේ විදුලි අවශ්‍යතාවය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා. අපි දන්නවා ඒක මේ තත්ත්වයේ ආරම්භයට පෙර සතියේ උදාහරණයක් විදිහට මාර්තු 2 වෙනි සතියේදී පමණ අපේ විදුලි අවශ්‍යතාවය ගිගාවට් පැය 49කට ආසන්න අගයක් වුණා. නමුත් මේ තත්ත්වය සමග පද්ධතියේ විදුලි අවශ්‍යතාවය සැලකිය යුතු මට්ටමකින් පහළ යෑමක් සිදු වෙලා තිබෙනවා. එය 130කට වගේ ආසන්න අගයක්. මේකට විශේෂයෙන් හේතු වන්නේ කර්මාන්ත මේ රටේ අනිකුත් සේවාවන් අපේන ආයතන ඒ වගේම කාර්යාල මේ වගේ කටයුතු සිදු නොවන තත්ත්වය තුළ තමයි මේ විදුලි ඉල්ලුමේ අඩුවීම සිදු වෙලා තිබෙන්නේ. කෙසේ නමුත් මේ විදුලි ඉල්ලුම අඩු පළියටම අපිට හැකියාව නැහැ මේ එහෙම නැත්නම් විදුලි සේවාව පවත්වාගෙන යන්න අපි අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය යොදවා ගත යුතුයි. අපිට මොකද දැන් පද්ධතිය සැලකුවොත් පද්ධතිය අවශ්‍යතාවය මෙගාවට් 2100කට ආසන්න ප්‍රමාණයක්. අපේ පද්ධතියම සැලකුවත් තියෙන්නේ මෙගාවට් 4000ක් විතර. ඉතින් අපේ පද්ධතියේ මේ අවශ්‍යතාවය දැන් තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපේ සියලුම බලාගාර වගේ අවශ්‍ය කරනවා. ඉතින් බලාගාර නඩත්තු කටයුතු, ඒ බලාගාර පවත්වාගෙන යාම, මෙහෙයුම් කටයුතු මේ සියල්ලම අවශ්‍ය කරන සේවකයන් මේ කාර්ය මණ්ඩල මේ වෙලාවේ නියුත් වෙලා ඉන්නවා
දැඩි කැපවීමකින් මොකද සමහර අය මාස කීපයකින් සති කීපයකින් නිවෙස් වලටවත් ගිහින් නැතුව අඛණ්ඩව මේ කටයුත්තේ ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මම අහපු කාරණාවටත් එහා දේවල් ටිකක් දැන කියා ගන්න ලැබුණා අපේ මාධ්‍ය ප්‍රකාශකතුමන්ගෙන් මේ වන විට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්න ආකාරය, විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් ඉන්න ආකාරය, වගේම පෞද්ගලික සමාගම කටයුතු කරමින් ඉන්න ආකාරය, මේ ආදී වශයෙන් මේ පවතින වාතාවරණයට මුහුණ දීම සඳහා ඔබ යොදා තිබෙන ඔබ අරගෙන තිබෙන ක්‍රමවේද සහ ඔබ යොදා තිබෙන ශක්තිය පිළිබඳව. ඔය අතර මේ දැන් අර ජනතාවට තිබෙන ප්‍රධානතම ගැටලුව මේ වෙලාවේ ඔබ කිව්ව එක වැදගත් කාරණාවක් තියෙනවා මේ සුලක්ෂණ මහත්මයා. මේ වෙලාවේ අර අපි හිතනවා එකපාරට බැලු බැලමට ගොඩ දෙනෙක් ගෙදර ඉන්න නිසා අවශ්‍යතාවයේ දැඩි ඉහළ යාමක් තියෙනවා. ඇති ඉල්ලුමේ දැඩි ඉහළ යාමක් තියෙනවා. හැබැයි අපිට අමතක කරන්න බෑ බොහෝ කර්මාන්ත අඩපණ වෙලා තියෙන්නේ. මෙවැනි තත්ත්වයක් මත අපි නිවෙස්වල හිටියාට ඉල්ලුමේ යම් අඩුවක් තියෙනවා නේද? මෙගාවොට් සැලකිය ප්‍රමාණයක අඩුවක් තිබෙනවා. හැබැයි මේ ප්‍රමාණයත් සපයා දීම විදුලි බල මණ්ඩලයට, විදුලි බල අමාත්‍යාංශයට අභියෝගාත්මක කාරණාවක්. මේ අතරේ මේ ජනතාවට රණතුංග මහත්මයා බලපාන කාරණාව මේ විදුලි බිල පිළිබඳව සහ අඛණ්ඩව විදුලිය ලැබීම පිළිබඳව කප්පාදුවක් වේද? එහෙම නැත්නම් බිල ගෙවා ගන්න බැරුව ඉදිරි මාසවල මොන තත්ත්ව උදා වේවිද? මේ ආදී කාරණාවලට ඔබෙන් යම් පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා. සුබෝදෑසනක් වේවා සියලුම දෙනාට. ඇත්තටම අපේ පාරිභෝගික මහතුන්ට තියෙන විශේෂම ප්‍රශ්නේ තමයි මේ කාලේ බිල ගෙවුවේ නැත්නම් අපේ විදුලිය විසන්ධි කරාවිද? විදුලිය නැති වුණොත් ගෙදරට වෙලා ඉන්නට හම්බෙන්නේ නැහැ. මොකද අපේ දවස පටන් ගන්නේ විදුලි ස්විච් එකක් දැමීමෙන්. ඊට පස්සේ අපි නිින්දට යන්නේ ඒ විදුලි පහන් නිවා දමලා. කියන්නේ විදුලිය නැතුව අපිට තියෙන නිවසේ තියෙන රාජකාරී කටයුතු මොනවත්ම කරගන්නට බෑ. ඒ වගේම අපිට රූපවාහිනිය, ගුවන් විදුලිය අත්‍යවශ්‍යයෙන්ම ගත්තොත් අපේ මොබයිල් ෆෝන්ස්, ජංගම දුරකථන, ඒ වගේම දත්ත, ඒ හැම එකකටම විදුලිය අවශ්‍ය වෙනවා. ඉතින් විදුලිය අඛණ්ඩව සැපයීම මේ දිනවල ඉතාමත් වැදගත්. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නිවෙස්වල රැඳිලා මෙම කොරෝනා වසංගතය පාලනය කිරීමට හැකි හැම උත්සාහයක් දරන අපගේ පාරිභෝගික ජනතාව. හැබැයි අපි විදුලිය අඛණ්ඩව සපයන්නට විදුලි වල මණ්ඩලයේ සේවක නිලධාරි මහත්වරුන් තම සේවාස්ථාන වලට ගිහිල්ලා අඛණ්ඩව විදුලිය සැපයීමට ඊටාම කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරනවා. උදාහරණයක් ගත්තොත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සමහර සේවක නිලධාරි මහත්වරුන්ට මාසයක් යනකම් තමුන්ගේ නිවෙස් වලට යන්නට බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජල විදුලි බලාගාරවල සමහර සේවක නිලධාරි මහත්වරුන් දවස් 10 15 එක දිගට තමුන්ගේ රාජකාරියේ නියත වෙනවා. ඒ වගේම විදුලි බිඳ වැටීම් යාවත් කාලීන කිරීම සඳහා පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල බොහොම දෙනෙක් දවස් 10 15 අතරතුර කාලයක් තමුන්ගේ සේවා ස්ථානයේ රැඳී සිටමින් සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින්, උදාහරණයක් විදිහට අපි කියලා කියනවා රතු ලේබලේ ලෙස නම් කරපු ප්‍රදේශ තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ වසා දමන ප්‍රදේශය. හැබැයි විදුලි බිඳ වැටීමක් වුණොත් අපිට ඒ වසා දමා තියෙනවා කියලා ඒ පැත්තට නොයා ඉන්නට බෑ. අපි අර ආරෝග්‍ය ශාලාවල ගන්න ආරක්ෂිත ක්‍රමවේදවල සියල්ලම මුහුණු ආවරණ, අත් ආවරණ, ඒ වගේම අපි පුද්ගල ආරක්ෂණ ඇඳුම්, ඒ වගේම නිරෝධායන කටයුතු, ඒ සඳහා වෙනම වාහන, ඒ සඳහා වෙනම වාහන නිරෝධායන කිරීමේ කටයුතු, ඒ සියල්ලම අපි මේ අවස්ථාවේ කරමින් පාවිච්චි අපිට ඒ වාසනාවට මේ බොහෝ ප්‍රදේශවල කාලගුණ තත්ත්වය යහපත් මට්ටමේ තියෙනවා නේද? එහෙම නොවුනා නම් එහෙම තවත් බරපතල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔබ කියාගෙන අප කාරණා කියමු. අපි අඛණ්ඩව විදුලිය සැපයීමට අපේ සේවක නිලධාරි මහත්වරුන් හොඳ කැප වෙලා වැඩ කරන නිසා තමයි ඔබ සමට නිවස් වලට වෙලා බොහොම හොඳින් කාලය ගත කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම
යම්කිසි විදුලි බිඳ වැටීමක් වුණොත් අපි හිතමු විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලාවල අපි දන්නවා ශ්වසන සඳහා අපි වෙන්ටිලේටර්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් ඒ ශ්වසන ආධාරක උපකරණ ඒවට විනාඩි 5ක් විතර විදුලිය නැති වුණොත් ඒ රෝගියා අනතුරු. ඒ කියන්නේ අපි මේ කරන සත්කාර ඒ හැම එකක්ම නැති වෙලා යනවා අපි ප්‍රධාන ආයතන වලට ආරෝග්‍ය ශාලා වලට ඒ වගේම ඒ අනුයුක්ත ආයතන වලට විදුලිය නැති වුණොත්. ඒක නිසා අපි මේ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සේවක සහ නිලධාරී මහත්තුරුන්ගේ සේවය අපි ඊටාම අගය කොට සැලකනවා. ඉතින් අපේ පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මන්නු කියවන්න. අපි කියන පාරිභෝගික සහකාරයෙන්. එතකොට දැන් ඒ මනු කියවන්නන් දැන් නිවසට පැමිණෙන්නේ නැහැ. එතකොට විදුලි බිලක් ලැබෙන්නේ නැහැ. දැන් පාරිභෝගිකයන් තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි අපි විදුලි බිලක් ගෙවා ගන්නේ කොහොමද? එහෙම නැත්නම් විදුලිය විසන්ධි කරයිද? මොකද්ද ඒ ක්‍රමවේදය කියලා. ඉතින් අපිට විස්තරාත්මක යන්නට පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් සමාජ මාධ්‍යවල මම දැකලා තියෙනවා මේ මාසයකින් විදුලි බිල ලැබුණ නැති නිසා මාස 2ක් විතර ගියන් පස්සේ අපිට අධික විදුලි බිලක් ලැබෙවිද කියන ප්‍රශ්නේ. එකතු වෙච්ච බිලක් හම්බ. එකතු වෙච්ච බිලක්ද? ඇත්තටම මම මේ අවස්ථාවේ කියන්න ඕන පළවෙනි එක තමයි අපි විදුලිය විසන්ධි කිරීමකට මේ අවස්ථාවේ කොහොමදවත් යන්නේ නැහැ. දෙවෙනි කාරණය තමයි ඒ විදුලි බිල මාසයේ බිල අපිට මාස 2කින් දුන්නා කියලා අර ස්ලැබ් ක්‍රමයට කියලා කියන්නේ අපි පළවෙනි ඒකක 30 පළවෙනි ඒකක 60 පළවෙනි ඒකක 120 ඒවා ඉක්මවලා ගිහිල්ලා ඊට වඩා වැඩි බිලක් හැදින්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ මාසයේ බිල රුපියල් 1000යි නම් මාස දෙකකට ගියොත් එහෙම පරිභෝජන වෙනස් වුණේ නැහැ කියලා හිතුවොත් ඊළඟ මාසෙත් බිල 1000ක් වෙලා ඒ දෙකේ එකතුව 2000ක් වෙනවා මිසක් අර රුපියල් 1000 වෙලා ඒක ඒ විදුලි බිල රුපියල් 3000ක් වාගේ වැඩි වෙන ආකාරයට හැදෙන්නේ නැහැ. අපි ඒක සරලව කිව්වොත් එහෙම අපි මාසයක් කියලා කියන්නේ ඒකක 30ක් කියලා කියන්නේ මාසයක් කියලා ගණන් කරන්නේ අපි විදුලිය මනු කියවන්නා පළවෙනිදා ඉඳලා අපි ඊළඟ මාසේ පළවෙනිදා ගත්තොත් අපි දවස් 30ක් කියලා හිතලා තමයි මේ විදුලි බිල ගැන අපි ලියන කියන කටයුතු වල පත්තර ඒ වගේම වෙබ්සයිට්ස් වල තියෙන්නේ පළවෙනි ඒකක 30 කියන්නේ පළවෙනි දවස් 30 කියලා. උදාහරණයක් ගත්තොත් පෙබරවාරි මාසේ ගත්තොත් අපිට දවස් 30ක් නැහැ. ඒක දවස් 28යි. අපි හිතමු පාරිභෝගිකයාගේ මනුව කියවීමට අපිට මේ මනු කියවන්නාට යන්නට පුළුවන් ඕන නම් අඩුම කාලේ දවස් 15කින් යන්නත් පුළුවන්. එතකොට වෙන්නේ අපි හිතමු ඒකක 60කට වඩා අඩු පරිභෝජනයක් තියෙනකොට රුපියල් 2.85ක් වාගේ 2.50ක් වාගේ තමයි ඒකකයක් වෙන්නේ. එතකොට දවස් 15ක් ගත්තොත් එයාට හම්බෙන්නේ 2.50 ගානේ දවස් 15කට හිමි සහනේ. දවස් 30ක් ගත්තොත් 2.50 වාගේ දින 30කට අදාළ ප්‍රමාණය. හැබැයි අපිට මනු කියවට දවස් 45කිනු. ඒතර දවස් 45ටම 2.50 ගානේ අර දින 45ටම ඒකක ඒ සහනේ ලැබෙනවා. එතකොට ඒ දින වකවානු වෙනස් වුණා කියලා අපි මාසෙන් ගියත් මාස දෙකෙන් ගියත් මාස 3න් හෝ මාස 6න් ගියත් අපිට ඒ අර පළවෙනි ඒකක 30 පැනලා ඊළඟ ඒකක 30ත් පැනලා අර අධික පිරිවැයක් වෙන රුපියල් 45 වාගේ තියෙන කොටස් වලට යවෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ සමස්ත ඒකක ප්‍රමාණය කොච්චර වැඩි වුණත් අවසාන වශයෙන් මනු කියවන්නේ යන වෙලාවේ තිබෙන ඉලක්කම කොච්චර වැඩිනොත් ඒක වර වාණිජ මට්ටමින් කරන අය කිරීම වලට කමර්ෂල් රේට් එකට යන්නේ නැහැ කියන එක තමයි ඔබ කියන්නේ පවත්වාගෙන ආපු විදිහටම ඒ අදාළ ගාන තමයි අපි ඒකකයකට ගෙවන්න ඕනේ. ඇත්තටම අපි අර කොමර්ෂල් අපි කියන්නේ මේකට කියන ගෘහස්ත පරිභෝජන කියලා. ගෘහස්ත පරිභෝජනයේ ඒකක 180කට වඩා වැඩි වුණාම රුපියල් 45ක විතර ප්‍රමාණයකට බිල වැඩි මේ ඒකකයක් මිල වෙනවා.
ඒ කොටස් වලට යවෙන්නේ නැහැ. ව්‍යාපාර මට්ටමේදී ඔක වෙනස් වෙනවා. ව්‍යාපාර මට්ටමේ ගොඩක් වෙලා සමස්ත වශයෙන්ම එකම අගයක් තියෙන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසාන වෙනකම්. තව අපිට කාරණා බොහොමයක් තියෙනවා දැන කියා ගන්න. මොකද මේ දැන් අපි ප්‍රවෘත්ති තුලින් අහන දකින කාරණා සමහර වෙලාවට මේ විදුලි උත්පාදනය පිළිබඳව අපිට තිබෙන කාරණා දැනුවත් විය යුතු දේවල් අපි මේ ගැන කතා කරමු. අපිට තව බහින් සාකච්ඡා කරමින් ඉන්නේ මේ විදුලි පාරිභෝගිකයින් විදිහට ඔබට තිබෙන ප්‍රායෝගික ගැටලු විශාලම ප්‍රධානම ගැටලුව විදිහට අපි හඳුනාගත්තු බොහෝ දෙනා අපිනුත් විමසන ඉදිරි බිල පිළිබඳව කොහොම වේවිද කියන කාරණාව මූලික කරගෙන තව බොහෝ දේවල් ගැන කතා කරමින් හිටියසා කතා කරන්න තියෙනවා. අවසාන වශයෙන් මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සමානාධිකාරීතුමා රණතුංග මහත්මයා පැහැදිලි කිරීමක් කරමින් හිටියා. දැන් ඔබතුමා සූදානම් වෙන්නේ ඔය බිල හැදෙන ආකාරය පිළිබඳව අපිට කියා දෙන්න නේ? ඔව්. ඇත්තටම මගේ යාළුවෙක් කතා කරලා ඇහුවද අපිට විදුලි බිල ගෙවා ගන්න ඕන මම කිය ඕනම ප්‍රමාණයක් ගෙවුවට නම් කමක් නැහැ කියලා. නෑ මට මේ ඇත්තටම මගේ පරිභෝජනය කරන ප්‍රමාණයටම ගෙවා ගන්න ඕන කියලා කිව්වා විදුලි බිල. එතුමා මේ වෛද්‍යවරයෙක් ඉතා කාර්යබහුලයෙක් නේ. පස්සේ එයාම මගෙන් ඇහුවා අපිට පුළුවන් නේද මේ කම්පියුටරෙන් අර බිල් කැල්කියුලේටර් එකෙන්ම ඒ ගණනය කරලා ඒ ගෙවුවට කමක් නැද කියලා. මම කිව්වා බොහොම හොඳයි. ඒ ක්‍රමය ඊටාම සාර්ථකයි. ඉතින් මම මේ අවස්ථාවේ පෙන්වන්නට යන්නේ කොහොමද අපේ තමුන්ගේ විදුලි බිල තමුන්ටම ගණනය කරගන්නේ කොහොමද කියලා. ඒක අපිට ඕනනම් පරණ බිලක් අරගෙන අපිට පුළුවන් ඒ බිල මේ විදිහට හැදිලා තියෙන ප්‍රමාණය හරිද කියලා චෙක් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමුන්ගේ ඉස්සරහට කොහොමද බිල එන්නේ කියලා හරියටම අන්තිම රුපියල දක්වා අන්තිම සතය දක්වාම ගණනය කිරීමට පුළුවන්. ඒ සඳහා වෙබ්සයිට් දෙකක් තියෙනවා. එකක් තමයි PUCSL මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ PUCSL ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ www.ceb.lk. අතට අපිට මේ වෙබ්සයිට් දෙකෙන්ම පුළුවන් අපිට විදුලි බිල ගණනය කිරීම සඳහා. මම උදාහරණයක් විදිහට අපි මම PUCSL මහජන උපයෝගිතා කමිෂන් සභාවේ වෙබ්සයිට් එකේ ඩොමෙස්ටික් කියන ටැරිෆ් එක කියන්නේ ගෘහස්ත ටැරිෆ් එකේ තියෙනවා. එතකොට අපිට මේ විදුලි බිල හැදෙන්නේ කොහොමද කියලා තියෙනවා. පළවෙනි එකක 30 2.50යි, ෆික්ස් චාර්ජ් එක රුපියල් 30යි. ඒ වගේම 30 සිට 60 දක්වා 4.85යි 60යි. එතකොට අපි ගෘහස්ත පාරිභෝගිකයන් වර්ග කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. එකක් තමයි ඒකක 60ට වඩා අඩු පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට දෙන සහනය වැඩි. ඊට වඩා වැඩිපුර පරිභෝජනය කරන අයට වෙන සහනය අඩුයි. හැබැයි හැම එකකටම සහනයක් ලැබෙනවා. ඒ වගේම අපි ඒකක 60ට වඩා පාවිච්චි කරනවා නම් පළවෙනි එකක 60ට 7.85කුත් ඊළඟ යුනිට් 30 කියන්නේ යුනිට් 90 දක්වා රුපියල් 10 බැගින් යුනිට් 120 දක්වා 27.75 ඒ වගේම 180 දක්වා රුපියල් 32 180ට වඩා වැඩි වෙනකොට තමයි එක එකකයක් රුපියල් 45 වෙන්නේ. දැන් පාරිභෝගික ගොඩක්ම බය වෙන්නේ මේ 45 මේ බ්ලොක් එකට තමුන්ගේ පරිභෝජනය යාවිද කියන එක. එහෙම එකක් වෙන්නේ නැහැ ඇත්තටම. මම උදාහරණයක් විදිහට පෙන්නනම් අපි හිතමු ඒකක 180ට වඩා වැඩි බිලක් කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේ වෙබ්සයිට් එකේම පහළට ගියොත් තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බිල් කැල්කියුලේටර් කියලා. අපි ඒ කැල්කියුලේටර් එකට ගියපුවාම මෙතන තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බිල් කැල්කියුලේටර් ඩොමෙස්ටික් කියලා. අපි බලමු ඒකේ ප්‍රීවියස් මීටරින් ඩේට් එක. අපි ලේසි වෙන්න අපි බලමු මාර්තු මාසේ 1 වෙනිදා කියලා. කලින් ගණනය කරපු දිනේ අවසාන වශයෙන්. කියලා අපි හිතමු ඔව්. හරියට 1 වෙනිදාම විදුලි බිල කියවන්නට ආවා. ඊළඟ මාසේ බිල ගන්න ආවේ අප්‍රේල් මාසේ 1 වෙනිදා කියලා. හරියටම මාසයක්. හරියට මාසයක් කියලා. මාසයක් කොට මෙතනදී දින 30ක කාල සීමාව තමයි විදුලි බිලට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සමහර මාස තියෙනවා 31, සමහර මාස 30 මාස තියෙනවා. ඒ වගේ ඒකට අපිට වෙනස් කරලත් අපිට ගන්න පුළුවන්. අපිට ඕනම් පොඩි එකකින් අපිට ඒක හදලා පෙන්නන්නත් පුළුවන්. එතකොට අපි බලමු ප්‍රීවියස් මීටර් රීඩින් එක කියන එක ඉලක්කම් ගොඩක් තියෙන්න පුළුවන්. මම හිතමු අලුත්ම මීටරයක් කියලා අපි ලේසි වෙන්න මේක බිඳුවයි කියලා දාමු. ඒ කියන්නේ මීටරේ පළවෙනි එක බිඳුවම තමයි.
එතකොට දැන් තියෙන මීටර අපි හිතමු ඒකක 205ක් කියලා විතර කියලා. මම හේතුවක් ඉඳලා 205ක් දැම්මේ. එතකොට මේ කැල්කියුලේට් කියලා නිල් පාට මේ කොටුවක් තියෙනවා. ඒක කරගත්තාම මේක තියෙනවා number of days කියලා. දින ගණන 31යි. යුනිට් ගාන 205යි. total charge එක රුපියල් 5035යි 795යි කියලා. මම මේ දල වශයෙන් රුපියල් 5000ක් වෙන බිලකට තමයි හැදුවේ. එතකොට 5000න් ඔක්කොම කතා කරන්නේ. එතකොට අපි හිතමු දැන් මේ තමයි මේ මාසේ තියෙන බිල. අපි හිතමු දැන් මෙයා යුනිට් 410ක් 410ක් පාවිච්චි කරා කියලා. 410ක් පාවිච්චි වුණොත් මොකද වෙන්නේ? එතකොට මාස දෙකක් ගියපුවාම. එතකොට අපි දැන් මේක රුපියල් 5000යි නම් අපි මේ මාසේ බිල වාගෙම මේ ක්‍රමයටම හැදුනා නම් දවස් 60කට පස්සේ එන්න ඕන 5000 ඒවා දෙකක් 10000. ඊට වඩා වැඩි වෙන්න බෑ. අපි ඒක එහෙම වෙනවද කියලා බලමු එතකොට. අපි හිතමු previous meter reading date එක අර විදිහමයි. මාර්තු මාසේ පළවෙනිදා අපිට මේ current reading එක අපිට යන්න පුළුවන් අප්‍රේල් මැයි පළවෙනිදා වෙනකන් ඉස්සරහට යන්න පුළුවන් මේක. එතකොට previous meter reading එක අපි බිඳුවයි. අපි හිතමු මේ පරිභෝජනයේ මේ තමයි තිබුණේ. ඒක නිසා මෙතන එකක් ගාන අපි කියමු 410යි කියලා. 10යි. අපි මේ බිල හැදෙන හැටි තමයි ඔබට පෙන්වමින් ඉන්නේ. තෝරන්න මහත්තයා. ඔව්. එතකොට අපි සමහරවිට පොඩි අවස්ථාවක් දෙන්න වෙලාව බලන්න. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සිමුදුයි පෙල්ලම් මට්ටුයි. ඔව් අපිට පුළුවන්. එතකොට අපි අර ඉස්සලා කිව්වා වගේ අපි හිතමු 205 ඒ පරිභෝජනය දෙගුණයක් වුණාම වෙන්නේ 410. අපි 410 දාලා බලමු. දාලා කැල්කියුලේට් කරමු. එතකොට ඇවිල්ලා තියෙන්නේ 9684යි. 10000ක් එන්නේත් නැහැ. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් එන්නේ. ඒ කියන්නේ දින ගාන වැඩි වෙන්න පාරිභෝගිකයට ලැබෙන අර සහනය වැඩි. ඒක නිසා 10000ක් වෙන්න ඕන එක දැන් 9684යි වෙන්නේ. ඕකම අපිට ගණන් හදලා පෙන්වන්න පුළුවන්. අපි හිතමු දැන් ඔය සමහර අය පාරිභෝගිකයන් හිතන්න පුළුවන් දැන් මේ මනු කියවන්න ආවේ දවස් 60කට පස්සේ. එයා අර දවස් 30 දවසකට පස්සේ බිල දාලා ආවොත් ඒ කියන්නේ පළවෙනි එකක 30ට එක ගාණක් දෙවෙනි එකක 30ට ඒ විදිහට ගිහිල්ලා මාස දෙක කියලා ගණන් ගන්න නැතුව මාස දෙකකට පස්සේ ඇවිල්ලා අර කලින් දවසේ මාසේ බිල දැම්මා කියලා. අපි හිතමු මාර්තු මාසේ පළවෙනිදා එන ඕන එකට මැයි මාසේ ඇවිල්ලා දැන් අප්‍රේල් මාසේ පළවෙනිදාට ආවා කියලා. ඒ කියන්නේ දවස් 30කට ගණන් හැදුවා කියලා. අපි ඒ විදිහට ගණන් හදලා බැලුවොත් එහෙම අපි ඔබ ගණන් හදන ගමන් මේ PUCSL වෙබ්සයිට් එක වෙබ් අඩවිය බල හිටියේ බැලුවාම අපිට බොහෝ දේ දැනගන්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට අපි දැන් previous meter reading එකේ date එක දැන් අපි හිතමු මනු කියවන්න ආයේ මාස දෙකකට පස්සේ එයා ඊට කලින් මාසේ දවස් 30කට තමයි දැන් ගණන් හදන්නේ. ඒ කියන්නේ අපි වැරදි විදිහට හිතුවොත් ඒ කියන්නේ අපි 60 දවස් 30ක් කියලා කලකලා ස්ලැබ් ආවොත් තමයි අර උඩට යනකොට මොකද වෙන්නේ කියලා බලමු. එතකොට ගණන් හදලා බලපුවාම ඒකක 410ක් දැන් කැල්කියුලේට් කරලා බලපුවාම 14260ක් වෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මෙහෙම බිලක් හදන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ දවස් 60කට ඇවිල්ලා දවස් 30කට බිල හදන්නේ නැහැ. දවස් 15කට ඇවිල්ලා දවස් 30කට බිල හදන්නෙත් නැහැ. දවස් 45කට ඇවිල්ලා දවස් 30කට බිල හදන්නෙත් නැහැ. දවස් 45 නම් දවස් 45ට. දවස් 60ට නම් දවස් 60ට. ඒක තමයි මම පෙන්වන්නේ පැහැදිලිව අර විදිහට දවස් 60න් ආවොත් 14000ක් වෙන එක දැන් ඇත්තටම 9000 ගානට අඩු වෙනවා. ඒකින්ද පාරිභෝගිකයෝ බය වෙන්න ඕනේ නැහැ. මේ තමුන්ගේ බිල මේ නිසා වැඩි වෙයි කියලා. ඔන්න ඔබට යම් සැක සංකාවක් තිබ්බනම් ඒ දුරු වුණා කියලා අපි විශ්වාස කරනවා. සුලක්ෂණ මත ඔබ මොනවද කියන්නේ? ඒකයි දැන් විදුලි පාරිභෝගිකයන්ට අනිසි බියක් තිබෙනවා නම් මේක මේ දැන් මීටර් රීඩර් නැත්නම් විදුලි මනු කියවන්න පාරිභෝගික සම්බන්ධීකාරකවරුන්ගේ නිවසට එන්නේ නැහැ. ඒ නිසා ඊළඟ මාසේ මට වැඩිපුර බිලක් ගෙවන්න වෙවි කියන කාරණාව ඒක අනිසි බියක්. එහෙම නැත්නම් එහෙම ගන්නේ කිරීමක් ලංකා විදුලි මාන මණ්ඩලයේවත් ලංකා විදුලි පුද්ගලික සමාගමත් සිදු කරන්නේ නැහැ. ඒ නිසා එහෙම සංකා තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මම මතක් කරන්න අවශ්‍යයි මේ පවතින තත්ත්වයත් සමග
රජය තීරණයක් ගත්තා විදුලි බිල් ගෙවීම සම්බන්ධව ඕනෑම විදුලි පාරිභෝගිකයට විදුලි බිල් ගෙවීමට ක්‍රමවේද ගණනාවක් තියෙනවා. අවශ්‍ය කරන්නේ නැහැ ලංකා විදුලි බල මණ්ඩලයේවත් ලංකා විදුලි පුද්ගලයා සමාගමේවත් ඒ කවුන්ටර් වලට ඇවිල්ලා ගෙවීම. ඔව් මම මේ ඔබෙන් අහන්න ගියේ ඔය කාරණාව. ඒක තමයි දැන්. මොකද දැන් ඒ අයට පුළුවන් ඔන්ලයින් බැංකින් තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. ඒ වගේම සමහර විදුලි පාරිභෝගිකයන් ඒගොල්ලෝ තමන්ගේ ජංගම දුරකථනයට ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම හඳුන්වා දුන්නු දුරකථන ඇප් එක එහෙම නැත්නම් යෙදුම් මයිලෙකෝ සහ CB කියා කියන දුරකථන යෙදුම් භාවිතා කරනවා නම් ඒ ඔස්සේ ගෙවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ඒ වගේ කාරණා එක්ක මේ විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව තිබෙනවා. ඔන්ලයින් ක්‍රමයට ගෙවන්න පුළුවන්. ගෙවීමේ හැකියාව තියෙනවා. නමුත් රජයේ තීරණයක් ගත්තා මේ වෙලාවේ දැන් විදුලි පාරිභෝගිකයන් නිවෙස් වල ඉන්නේ තමන්ගේ ජීවිකාවන් කිරගැනීමේ අපහසුතාවයන් තියෙන ප්‍රායෝගික දුෂ්කරතාවයන් තියෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා විදුලි බිල්පත් ගෙවීමට සහනයක්. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් විදුලි බිලක් නිකුත් කරාට පස්සේ පළවෙනි මාසේ ඉඳලා ඒ කියන්නේ මාසේ පළවෙනි දිනේ ඉඳලා 30 වෙනි දිනේ දක්වා වන පරිභෝජනයට අපි 30 වෙනිදා විදුලි බිලක් නිකුත් කරනවා. නිකුත් කරාම විදුලි පාරිභෝගිකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඒ අය ගෙවිය යුතුයි මාසයක කාලයක් ඇතුළත ඒ පරිභෝජන ගාස්තුව ගෙවිය යුතුයි. එහෙම නැති වුණොත් මාසයක කාලය අවසන් වූ පසු රතු නිවේදනයක් එනවා. ඒ නිවේදනය ආවට පස්සේ දවස් 3ක් වගේ කාලයක් ඇතුළත විදුලිය විසන්ධි කිරීමක් සිදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් මේ ක්‍රමවේදය මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රජයේ තීරණයක් කරන් තිබෙනවා රුපියල් 15000ට වඩා අඩු පරිභෝජනයක් තිබෙන විදුලි පාරිභෝගිකයන්ට අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙනම් අප්‍රේල් 30 දක්වා වන කාල සීමාව සහන කාලයක් විදිහට තිබෙනවා. නමුත් මේ විදුලි බිල්පත කොයි වෙලේ හරි විදුලි පාරිභෝගිකයා ගෙවිය යුතුයි. ඔය ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට දල වශයෙන් උනත් මුදලක් අනිත් එක මේ වැඩිපුර ගෙවුණා කියලා ඒක මේ අපතියන්නේ නැහැ. ඊළඟ මාසෙ බිල්පතෙන් අඩු කරගැනීම හැකියාව තිබෙනවා. ඒ නිසා අනිසබියක් ඇති කරගත යුතු නැහැ. ඒ කාරණා බොහොම පැහැදිලි. දැන් විවිධ ගැටලුත් මේ අතරේ මේ යොමු වෙනවා. මේ බිඳවැටීම් පිළිබඳ කාරණාත් මේක ප්‍රධානම කාරණාවක් මේ කොට සලකා අපි ඉදිරිපත් කරන්න කැමතියි. මේ ගේකට දෙයකට නෙමෙයි පුත්තලම නවගත්තේගම ගෙවල් 10000ක් ප්‍රදේශයකට විදුලි ඇනහිටීමක් පිළිබඳ තොරතුරක් වාර්තා වෙනවා. මම මේ සාකච්ඡාවෙන් පස්සේ ඔබටම අදාළ අයට මේ පිළිබඳ පණිවිඩය ඉක්මනින්ම ලබා දීලා කටයුතු කරන්නට පුළුවන්. මේ වෙලාවේ මෙහෙම ඇනහිටීම් සිදු වෙන්නේ නැහැ කියන එක අපි කිව්වට මොන හේතු මත එහෙම වෙන්න පුළුවන්? දැන් ඊයේ ওই සිදුවීම ගත්තොත් පුත්තලම නවගත්තේගම සිදුවීම ඊයේ සවස් කාලයේ ඇති වුණු අධික සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් තමයි මේ කාරණාව දැනුවත් ඊයේ සවස් කාලයේ ඇති වුණු අධික සුළං සහිත තත්ත්වයක් හේතුවෙන් තමයි අපේ බෙදහැරීම් පද්ධතියේ අධිසැර ඒ කියන්නේ රැහන් මාර්ග සහ අඩුසැර රැහන් මාර්ග වලට හානි වෙලා තිබෙන්නේ. නවගත්තේගම ප්‍රදේශයේ මීටර් 150ක වගේ ප්‍රමාණයක කණු කඩා වැටීම් තිබෙනවා. ඒ වගේ රැහන් මාර්ග කඩා වැටීම් තිබෙනවා. මේ වෙන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ අවශ්‍ය කරන නඩත්තු කටයුතු එහෙම නැත්නම් මේ විදුවැඩු රැහන් මාර්ග නැවත යථාර්ථයට පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. විදුලි පාරිභෝගිකයන් ඔබ කිව්වා වගේම 10000කට ආසන්න පිරිසකට මේ වෙලාවේ විදුලි සැපයීම සීමා වෙලා තිබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන අද දවස ඇතුළත මේ කාරණාව නැවත යථාර්ථයට පත් කිරීමට හැකියාව ලැබෙවි කියලා. මේ වෙලාවේ අපි දන්නවා දැන් පාරිසරික සාධකත් බලපානවා අපිට. මොකද දැන් මේ සමහර ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබීමෙන් පවතිනවා. සමහර ප්‍රදේශවල අකුණු ගැසීම් වාර්තා වෙනවා. දැන් පසුගිය සති දෙකකට විතර පෙරත් කුරුණෑගල ප්‍රදේශයේත් ওই වගේ තත්ත්වයක් තිබුණා. සහ ඊයේ පෙරද නෝවුඩ් ප්‍රදේශයේ මේ අකුණු ගැසීම් බොහොම ප්‍රදේශවල වාර්තා වෙනවා. ඉතින් මේවා සාමාන්‍ය පාරිසරික සාධක අපිට අපේ පාලනයෙන් තොරයි. නමුත් මේ වගේ බිඳ වැටීමක් වුණොත් අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය යොමු කරනවා. ඒ වගේම කාර්ය මණ්ඩලය මේ වෙන විටත් අදාළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල ඉන්නවා. ඒ අය යොමු කිරීමේ හැකියාව තිබෙනවා. මේ බිඳ වැටීම් යථාර්ථයට පත් කිරීම. නමුත් මේ වගේ විශාල පරිමාණයේ බිඳ වැටීමක් අපිට පැයකින් දෙකකින් අවසන් කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් රැහන් මාර්ග නැවත යථාර්ථයට පත් කිරීම තරමක කාල වේලාවක් ගතවන කාර්යයක්. ඉතින් නමුත් හැකි සෑම උත්සාහයක්ම දරන්නේ අපි දන්නවා විදුලි පාරිභෝගිකයන් විශාල වශයෙන් අපහසුතාවයට ලක් වෙනවා. විදුලි සැපයීම පැය ගණන් නෙවෙයි එක විනාඩි 5කට වුණත් මේ කාලේ විශේෂයෙන් හැමෝම නිවෙස් වල රැඳී සිටින එයාගේ සියලුම කාර්යයන් සඳහා විදුලි බලය ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් ඒ නිසා අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයේ යෙදවීම සිදු වෙනවා. මොකද සාමාන්‍ය අපි දන්නවා දැන්
සමහර හිතන්න පුළුවන් මේ වෙලාවේ අපි අත්‍යවශ්‍ය සේවාවක් විදිහට පවත්වාගෙන ගියත් අඩු කාර්ය මණ්ඩලයේ ප්‍රමාණයක මේ කටයුතු සිදු වෙන්නේ යම් කාල වේලාවක් ගත වෙයි. නමුත් සත්‍ය තත්ත්වය එහෙම නෙමෙයි. ශාස්ත්‍රයේ සිටින කාර්ය මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඒ වගේම අනිකුත් ඉංජිනේරුවන් තාක්ෂණික ශිල්පීන් මේ කටයුතු සඳහා අඛණ්ඩව යොමු වෙලා තිබෙන ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. පසුබිමේ ඉඳගෙන මහා විශාල මෙහෙවරක් මේ විදුලි බල ශක්තිය අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, පෞද්ගලික සමාගම, සේවකයෝ හැමෝම ඉටු කරගෙන ඉන්නවා. අපට තවත් ඔබ දෙදෙනා එක කතා කරන්න බොහෝ කාරණා තිබුණාට අපේ කාල වේලාව අවසන් වෙනවා. මම ඒ නිසා ඊටාම කෙටියෙන් ඔබ කාගෙන් හෝ බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් මේ වෙලාවේ ජනතාවට දෙන්නට තිබෙන පණිවිඩය. අපි කවදටත් විදුලිය කියන්නේ අර පරිස්සමෙන් පාවිච්චි කළ යුතු දෙයක්. දැන් මේ වෙලාවේ ගෙදර හැමෝම නිසා පරිභෝජනය වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට අපිට යම් යම් අවදානමුත් තියෙනවා. අපේ ජල විදුලි උත්පාදනයේ ප්‍රමාණවත් නැතිකම, අනිකුත් මූලාශ්‍ර වලින් ලබා ගන්නා විදුලිය උනත් අපි බොහොම දුෂ්කරතා මැද ගෙවන රටක්. එතකොට අපි තව ප්‍රභේද අලුත් විකල්ප හොයමින් ඉන්නේ. තාම කෙටියෙන් ජනතාවට අපි පණිවිඩයක් දෙමු. ඊටාම මම අවස්ථාව ගන්නම් මේ සම්බන්ධව පැහැදිලි කරන්න. අපි දන්නවා විදුලිය කාර්යක්ෂමව අර්පරිවස්මෙන් භාවිතා කිරීම ඕනෑම කාලයකදී වළංගු සහ විදුලි පාරිභෝගිකයටත් රටක් වශයෙන් අපිටත් ඊටමත් වැදගත්. විදුලි අර්පරිවස්මෙන් මොකද මේක සීමිත සම්පතක්. අපිට තියෙන බලශක්ති ප්‍රභවයන් සැලකුවාම එනිසා විදුලි අර්පරිවස්මෙන් භාවිතා කිරීම වැදගත්. ඒ වගේම විදුලි උපකරණ තෝරා ගැනීමේදී ආයු කාලය සඳහා ගතවන පිරිවැය සැලකිය යුතුයි. විදුලි පාරිභෝගිකයන් සමහර අවස්ථාවල අඩු පිරිවැයක් තියෙන විදුලි උපකරණ මිලදී ගැනීමට පෙළඹෙනවා. මොකද ආරම්භයේදී එයාට ගෙවීමට සිදුවන්නේ සුළු මුදලක්. නමුත් ඒ අය නොදැනුවත්වම මේ විදුලි උපකරණ පාවිච්චි කිරීමේදී විශාල වශයෙන් පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඉතින් අපි ඕනෑම විදුලි පාරිභෝගිකයන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න. තමන්ගේ විදුලි පරිභෝජනයේදී උපකරණ තෝරා ගැනීමේදී ඒ ආකාරයට කටයුතු කරන්න. ඒ වගේම මේ වන විට අඛණ්ඩ විදුලි සම්පාදනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. විදුලි කප්පාදුවක් එහෙම නැත්නම් විදුලි සැපීම සීමා කිරීමක් කිසිේ සිදු වී ඉඩක් නැහැ. දෙවෙනි කාරණාව ඉදිරියේදී මොන වගේ තත්ත්වයක්ද කියන කාරණාව අපි බැලුවාම අපේ පද්ධතියේ අවශ්‍යතාවය වාර්ෂිකව 106කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපේ අවශ්‍යතාවය 106ක ප්‍රමාණයකින් ඕනෑම වර්ෂයකදී මේක යම් යම් වර්ෂවලදී වෙනස් වෙන පවතින තත්ත්වයන් අනුව නමුත් සාමාන්‍යයෙන් 106ක් විතර විදුලි පරිභෝජනය ඉහළ යාම සිදු වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ජනධාරිතාවය පද්ධතියට එකතු කිරීම අවශ්‍යයි. ඒ සඳහා හඳුනාගත් බලාගාර විශේෂයෙන්ම නව බලාගාර, නව තාක්ෂණයන්ගෙන් යුත් බලාගාර, ස්වභාවික ද්‍රව වායු බලාගාර පද්ධතියට හඳුන්වා දීමට, ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම අනුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තීන්දුව తీරන තිබෙනවා. ඒ අනුව මේ වෙනේට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් පවතිනවා. සුලක්ෂණ මහත්මයා මම හිතන්නේ මේ රණතුංග මහත්මයා මේක අපි දිගට කතා කළ යුතු කාරණාවක්. මෙතනින් එහාට අපි මේ පවතින වාතාවරණයට අදාළ කොටස තමයි වැඩි අවධානය යොමු කළේ. බොහොම ස්තුතියි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාටත් ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සමානාධිකාරී ව්‍යාපෘති එම්.ආර්. රණතුංග මහතාටත් ඔබ දෙදෙනා බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරනු ලැබුවා මේ වෙලාවේ අපේ විදුලි පාරිභෝගිකයන්ට තිබෙන ගැටලු පිළිබඳව. එhmenan මේ සාකච්ඡාව අපි මෙතනින් સમાપ્ત කරනවා. හෙට දවසේ නැවත අපි හමු වෙමු උදෑසන සියත මෝර්නිං ෂෝ එකකින්. ඔබට නිරෝගී නිරෝගී සුබ දවසක් උදා වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.